සොයලක විශ්වවිද්‍යාව ස්පීඩි රිවිෂන් පටන් ගන්න. දෙවනි පාඩමෙන් අපි මේ වැඩේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ගෝගාවට දේශගුණීය බලපෑම කොහොමද කියන කාරණය ගැන තමයි අපි දෙවනි පාඩමේදී කතා කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවා. කතා කරේ කියලා ඔයගොල්ලෝ දන්නවා. එතෙන්දී අපි කතා කරා විශේෂයෙන්ම දේශගුණික සාධක ගැන, කාලගුණික සාධක ගැන. ඒවා කොහොමද භෝගෝගාට බලපාන්නේ කියන ගැන තමයි මේ පාඩමෙන්දී ගොඩක් වෙලාවට අපි කතා කරලා වර්ෂාපතනයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සුළඟේ වේගය, සුළඟේ දිශාව වගේ දේවල් ගැන කතා කරා මේ පාඩමේදී. ඒවා මයින්නේ කොහොමද? ඒවා භෝගෝගාට බලපාන්නේ කොහොමද? කාරණා එකම කෘෂි කාලගුණික තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කරන්නේ කොහොමද වගේ දේවල් ගැන අපි මෙතනදී කතා කළා. ඒ පාඩමට අදාළ වෙන කෙටි ප්‍රශ්න තමයි අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෙටි ප්‍රශ්න කිහිපයක් ඔබ දන්නවා අවුරුදු 16කවත් ප්‍රශ්න පත්‍ර කරලා යන්නට ඕනි. ඔබ මේ විභාගයෙන් සමත් වෙන්න ඉහළ සාමර්ථ්‍ය ගන්න උත්සාහ කරනවා නම් තාම කුඩා කාලයක් අපිට තියෙන්නේ. තාම සංකීර්ණ විෂය කාරණා රාශියක් කතා කරන්නට තිබෙනවා. එතකොට ඒවා කතා කරලා තිබෙන්නේ මේකට මෙවර විභාගෙ ලියන ඔබ. එතකොට මේ විෂය කාරණා ලෙහෙසියෙන් ග්‍රහණය කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකම අවුරුදු 2ක් 3ක් සමහරවිට තුන්වෙනි පාරේම කරනා නම් අවුරුදු 5ක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් තමයි මේ තාම කෙටි කාලයකට ගොනු කරන්න ඔබට සිද්ධ වෙන්නේ. ඒක හිතන තරම් ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න හැමදාම කරලා හැම වෙලාවෙම මේ ප්‍රශ්න කරලා තමයි ඔයගොල්ලෝ මේ දේවල් ගැන දැනුම වඩා වර්ධනය කරගන්නට අවශ්‍ය වෙන්නේ කියලා අපිට නම් හිතෙන්නේ. ඉතින් ඒ ගැන ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න කියලා අපි මතක් කරනවා. පළවෙනි ප්‍රශ්නය ජල චක්‍රයේ විවිධ සංඝටක සහ ක්‍රියාදාමයන් කෙරෙහි මිනිසාගේ ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් බලපෑම් ඇති කරයි. පසට වසුන් නිදීම වලින් සිදුවනුයේ. දැන් ජල චක්‍රය කියලා කියන්නේ මොකක්ද කියලා අපි දන්න ඕනේ. ජලය, පවතින ජලය කිසියම් ස්ථානයක සිට හරිද වෙනත් ස්ථානයකට ගමන් කරනවා. විවිධ ආකාරයන්ට පත් වෙලා නැවත මුල් ස්ථානයට පැමිණීමේ ක්‍රියාවලිය තමයි අපි ජල චක්‍රය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ ජල චක්‍රයක කොටසක් තමයි වසුන් යෙදීම කියලා කියන්නේ. ඒ කියන්නේ ජල චක්‍රයේ ක්‍රියාවලිය ගැන අපි කතා කරා අපිට මතක ඇති. පසේ තියෙන ජලය වාෂ්ප වෙනවා, උත්සේදනය වෙනවා. විවෘත පෘෂ්ඨ වලින් ජලය වාෂ්ප වෙනවා, ශාක වලින් ජලය උත්සේදනය වෙනවා, පූටිකා සිදුරු හරහා. ඊට පස්සේ ඒවා ජල වාෂ්ප විදියට ඉහළ වායු ගෝලයට ගිහිල්ලා ඝනීභවනය වෙලා වලාකුළු බවට පත් වෙලා වර්ෂණය කියන ක්‍රියාවලිය ඔස්සේ පොළොවට ලැබෙනවා. වර්ෂණය කියලා කියන්නේ වර්ෂාව විතරක්ම නෙමෙයි. වර්ෂණය කියන්නේ පොළොවෙන් ජලය අහසෙන් පොළොවට වතුර වැටෙන ඕනම ක්‍රමයක්. මේදුම, හිම, තුෂාර මේ වගේ ඕනම ක්‍රමයක්. ඔස්සේ ජලය පොළොවට පතිත වීම ක්‍රියාවලිය තමයි අපි කියලා කියන්නේ. මේ විදිහට අපි හඳුන්වන්නේ වර්ෂණය කියලා. හිමිදුම, හිම, තුෂාර ඔය ඔක්කොම. ඊට පස්සේ මේ වැටෙන වතුරෙන් කොටසක් පස තුරට ඇතුල් වෙනවා. පස තුරට කාන්දු වෙනවා. ඊළඟට ගැඹුරට වෑස්සෙනවා. ගැඹුරට වෑස්සෙනවා කියලා කියන්නේ අර පොළවෙන් උරා ගන්න වතුර ගැඹුරේ තියෙන භූගත ජල මට්ටම කරා ගමන් කරනවා. තව කොටසක් මතු පිටින් ගලාගෙන යනවා. ඒකට අපි කියනවා මතු පිට අපදාහවේ විදිහට. ඒ මතු පිටින් ගලා යන ජලය පොළොව මතු පිට තියෙන පෘෂ්ඨවල ජල පෘෂ්ඨවල එකතු වෙලා තියෙනවා. ගංගා, ඇලදොල, වැව්, පොකුණු මේ වගේ දේවල් වල. ඊට පස්සේ නැවත මේ ජලය මුහුදට කරා යන්න පුළුවන්. අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ පොළොව ඇතුලේ තියෙන මාර්ග ඔස්සේ ජලය තව තැනක ඉඳලා තව තැනකට යන්නත් පුළුවන්. ඊළඟට ගස්වල වැටෙන ජලය ගස්වල රැඳෙනවා. ඒකට අපි කියනවා අතුරු කර්ණය කියලා. ඒ වතුරත් පස්සේ එකතු වෙන්නට පුළුවන්. ඔයගේ ටිකක් නේ අපි ඇත්තටම මේ ජල චක්‍රයේදී කතා කරේ. එතකොට උත්සේදනයේ කියන කාරණාවේදී මේ වසුන් නිදීම මොකටද කරන්නේ? පසට සජීවී වසුන් නිදන්න පුළුවන්, අජීවී වසුන් නිදන්නට පුළුවන්. පසට විවිධ මේ සජීවී ශාක කොටස් ගස් පවන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා පසට වසුනක් විදිහට ආවරණ භෝගයක් විදිහට සජීවී ශාක ද්‍රව්‍ය වගා කරන්නටත් පුළුවන්. යොදන්නටත් පුළුවන්. අජීවී ද්‍රව්‍ය යොදන්නටත් පුළුවන්. එතකොට පස වසුන් නිදීම මගින් පසට වසුන් නිදීම මගින් සිද්ධ වෙන්නේ මොකක්ද? උත්සේදනය පාලනය වීමයි, කාන්දුවන වේගය අඩු වීමයි. කාන්දුවන වේගය වසුන් නිදීම මගින් වැඩි වෙනවා. මොකද අපි දන්නවා පස ආවරණය වෙනකොට පසින් ජලයේ වාෂ්ප වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පසට වැඩිපුර ජලය කාන්දු වීමට ඉඩකඩ ලැබෙනවා. අපදාවය පාලනය වීමයි. මතු පිට අපදාවය කියන එක
පොළව මතු පිටින් ජලය ගමන් කිරීම පසට නිදනකොට මතුට අපදාවේ පාලනය වෙනවා කියන එක ඇත්ත. ඒ කියන්නේ අපදාවේ යම් ප්‍රමාණයකින් අඩු වෙලා යනවා. මතු පිට අපදාවේ පාලනය කර ශාක ආවරණය වෙනස් වීමයි. වාෂ්පීභවනය පාලනය වීමයි. වාෂ්පීකරණය වාෂ්පීභවනය කියන දේවල් ගැන අපි කතා කරනවා. වාෂ්පීකරණය ගැන. මෙතනදී ඇත්තටම උත්සේදනය පාඩේවක් තමයි සිද්ධ වෙන්නේ. අපි දන්නවා මෙතනදී වාෂ්පීභවනය පාලනයක් සිද්ධ වෙන උත්සේදනය පාලනයක් නෙවෙයි. උත්සේදනය කියන්නේ ශාකයේ තියෙන පූටිකා වලින් ජලය වාෂ්ප පිට වීම. ඒක පාලනයක් සිද්ධ වෙන්නේ පස බැහුවා කියලා. කාන්දුන වේගය අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා පස බැහුවාම. අපදාවේ පාලනය වෙනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ වැඩි වෙනවද අඩු වෙනවද කියන එක නිශ්චිත සඳහන් කරන්න ඕනේ. ශාකාවරණය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පසමතු පිටට වසුන් නිදුවයි කියලා ශාකාවරණය එතනින් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තියෙන ගස් කලවර වසුන් නිදන්න ඕනේ කියලා කොහෙවත් අපි කියන්නේ නැහැ. ඒ අනුව උත්තරේ වෙන්නේ 5 වාෂ්පීභවනය. වාෂ්පීකරණය වාෂ්පීභවනය පාලනය වීම. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය වායුගෝලීය පීඩනයේ ප්‍රබල වෙනස් සිදුවන වෙනස් වීම නිසා ඇතිවන වර්ෂාපතන යාන්ත්‍රණය හඳුන්වන්නේ. දැන් අපි වර්ෂාපතන යාන්ත්‍ර කිහිපයක් ගැන කතා කරා. ඊසානදික මෝසම්, නිර්තදික මෝසම්, වාසුලි, සංවහන වර්ෂා කියන කාරණා කිහිපයක් ගැන අපි කතා කරා. කාලගුණ පද්ධති ගැන කතා කරා. ඔබ දන්නවා සංවහන ක්‍රියාවලිය කියන්නේ අර මේ මුහුදේ ආශ්‍රිත ප්‍රදේශයේ සිද්ධ වෙන මේ කියන්නේ උෂ්ණත්වය වෙනස් වීම නිසා උෂ්ණත්වය වැඩි වෙනකොට මුහුද ආශ්‍රිතව තියෙන වායුගෝලය ඉහළ යනවා. එතකොට ඇති වෙන පීඩන වෙනස් වීම නිසා පීඩනය අඩු වෙනවා දවල් කාලේ. එතකොට ඒ අඩු පීඩනයේ ප්‍රදේශයට මුහුද ඇදලා සුළං ගොඩබිමට එනවා. ඕක අනිත් පැත්තේ ක්‍රියාවලිය රාත්‍රියේදී සිද්ධ වෙනවා. ඊළඟට නිර්දික මෝසම් ඊසාන්තික මෝසම් කියන දෙකම ගත්තොත් එහෙම මේ මෝසම් වර්ෂා ඇති වෙන්න ඇත්තටම හේතු වෙන්නේ පෘථිවිය මැද තියෙන සමකය. එතකොට අපි කතා කරොත් එහෙම උත්තර අර්ධගෝලයේ ඉඳලා සහ දක්ෂිණ අර්ධගෝලය කියලා දෙකක් තියෙනවානේ. උත්තර අර්ධගෝලයෙන් දක්ෂිණ අර්ධගෝලයට එන ජල සුළං ප්‍රවාහයත් දක්ෂිණ අර්ධගෝලයේ සිට උත්තර අර්ධගෝලයට එන සුළං ප්‍රවාහයත් මේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ කාලෙට දක්ෂිණ අර්ධගෝලයට සහ උත්තර අර්ධගෝලයට තියෙන ඍතුවන් උදාහරණයක් විදිහට ගිම්හාන ඍතුව ලබනකොට උත්තර අර්ධගෝලයට එතන තියෙන සුළං වල වේගය මේ කියන්නේ එතකොට උත්තර අර්ධගෝලයේ වාතය ඉහළ ගිහිල්ලා එතන වැඩි පීඩන කලාපයක් හැදෙනවා. අඩු පීඩන කලාපයක් හැදෙනවා. ඒක පීඩනය වැඩි දැන් උත්තර අර්ධගෝලයේ නම් පීඩනය අඩු. දක්ෂිණ අර්ධගෝලයෙන් ඉඳලා උත්තර අර්ධගෝලයට සුළං දහරා එනවා. ඕකේ අනිත් පැත්ත ක්‍රියාවලිය තවත් කාලයකදී සිද්ධ වෙනවා. ඒ කියන්නේ දක්ෂිණ අර්ධගෝලයට ඒ විදිහට ගිම්හාන ඍතුව ලබනකොට. එතකොට ඔය සුළං එතකොට වේගයෙන් ජල වාෂ්ප සහිත සුළං දහරා තමයි දකුණේ ඉඳලා උතුරටත් උත්තරේ ඉඳලා දකුණටත් ගමන් කරන්නේ. එතකොට මෙන්න මේ කියන මේ සුළං දහරා එක්ක ගෙන යන ජල වාෂ්ප මේ සුළං දහරා පෘථුවියේ ලංකාවට ඇතුල් වෙන පෘථුවියේ උතුරේ ඉඳන් දකුණෙන් උතුරටත් යන මේවා ලංකාවට ඇතුල් වෙන දිශාවනෝ තමයි ඊසානදික සහ නිර්දික මෝසම් කියලා අපි කියන්නේ. ඊසානදිකෙන් ලංකාවට ඇතුල් වෙනවා නම් ඊසානදික මෝසම්, නිර්දිකෙන් ලංකාවට ඇතුල් වෙනවා නිර්දික මෝසම්. ඔය විදිහටනේ අපි සාමාන්‍ය ක්‍රම පෙද්ද හඳුන්වනු ලබන්නේ. ප්‍රශ්න උද්දී අපි කතා කරන්නේ මෙන්න මේ කියන ක්‍රියාවලිය දෙක. නිර්දික මෝසම් සහ ඊසානදික මෝසම් විදිහට. එතකොට ඒකෙදී වායුගෝල පීඩනයේ ප්‍රබල මේ වචන හොඳට මතක තියාගන්න. ප්‍රශ්න දෙහන්නේ ප්‍රබල වෙනසක් නිසා ඇතිවන වර්ෂාපතන යාන්ත්‍රණයක් ගැන මේ කතා කරන්නේ. අති ප්‍රබල වෙනසක් නැහැ. ඊළඟට හතරවෙනි උත්තරේ තියෙන්නේ අන්තර්නිවර්තන අபிසාරී ක්‍රියාවලිය. ඒක ඉතින් අන්තර්නිවර්තන අபிසාරී කලාපය තියෙනවා. ඒ කියන්නේ උතුරෙන් දකුණටත් දකුණෙන් උතුරටත් වෙන සුළං දහරා එකට හම්බ වෙන තැන. ඒකට තමයි අපි කියන්නේ අන්තර්නිවර්තන අபிසාරී කලාපය කියලා. ඔබ කාලගුණික දත්ත කාලගුණ වාර්තා ගැන සංවේදී නම් කාලගුණ වාර්තාව අහනවා නම් ඒ ගැන හොයනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේක කොහොමද වෙන්නේ කියන කාරණේ. එතකොට උතුරෙන් එන සුළං දහරා දකුණෙන් එන සුළං දහරා එකට හමු වන තැන තමයි අන්තර්නිවර්තන අபிසාරී කලාපය. ඒක කොහෙන්ද මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැහැ.
ඊළඟට ඔබ දන්නවා කාලගුණ පද්ධති ගැන. අපි අර සයික්ලෝන් ආදී දේවල් ගැන කතා කරා කාලගුණ පද්ධති ගැන කතා කරනකොට ඇත්තට මේකට උත්තරේ වෙන්නේ කාලගුණ පද්ධති කියන එක. කාලගුණ පද්ධතිය වලදී සිදු වෙන වායුගෝලයේ අසාමාන්‍ය අතිවිශාල පීඩන වෙනස් වීමක්. එතනදී තමයි ටොනේඩෝ වගේ තත්ත්ව ගැනත් අපි කතා කරා. ඉතින් මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ. පීඩනයේ සිදු වෙන ප්‍රබල වෙනසක් නිසා කියන කතාව එතනදී ඔයගොල්ලෝ අල්ලගන්න ඕන තැන. වායුගෝලීය පීඩනයේ ප්‍රබල ලෙස වෙනස් වීම නිසා සිදුවන වර්ෂාපතන යන්ත්‍රය හඳුන්වන්නේ කාලගුණ පද්ධති විදිහට. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ගැන අපි හොයා බලමු. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ප්‍රදේශයක දෙසැම්බර් මාසයේ එක්තරා දිනයක සුළඟේ වේගය පැයට කිලෝමීටර් 28ත් 60ත් අතර විය. මේ තෙත් කලාපය කියන්නේ රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කොළඹ වගේ පැත්තක වෙන කෑගල්ල. වේගෙන් හැමෝ සුළඟත් සමග වර්ෂාවද අධික වී ගංවතුර තත්වයක්ද ඇති විය. එතකොට දෙසැම්බර් මාසයේ මොකක්ද ඇතිවන ක්‍රියාවලිය කියන එක හිතන්නට ඕනේ. සුළඟ වේගවත් ගංවතුර තත්ත්වයක් ඇති වෙනවා. පැයට කිලෝමීටර් 28ක 60ක විතර විශාල සුළඟක් තිබ්බේ. එතකොට නිර්තතික මෝසම් ඊසානතික මෝසම් සංවහන ක්‍රියාවලි වලට වඩා මේ වායුගෝලයේ තියෙන කැළඹිලි ස්වභාවයන් නිසා තමයි ගොඩක් වෙලාවට මේ වැඩි වර්ෂාව මේ සුළං වේගයක් ඇති වෙන්නේ. මෙතෙන් සුළඟේ වේගය කියන එක ගැන තමයි අපි අවධානය යොමු වෙන්න ඕනේ වෙන්නේ. එතකොට බොහෝ විට මේක කාලගුණික පද්ධතිය. අධි වේගයෙන් යුක්ත ප්‍රබල සුළං මේ පළවෙනි එකෙත් අපි කතා කරේ ඒක නිසාම තමයි වායුගෝලයේ පීඩනයේ සිදුවන ප්‍රබල වෙනස් වීම නිසා ඇතිවන වර්ෂාපතනය. තා ප්‍රබල වෙනස් වීමක් මේ. තාම ප්‍රබල සුළඟක්. විශාල හානිකර සුළඟක් ඇති වෙලා තියෙනවා. වැස්සත් එක්ක තමයි මේක කරලා තියෙන්නේ. ඒනොට දෙසැම්බර් සාමාන්‍යයෙන් අපි ඊසාන්තික මෝසම් ගැන කතා කරන්නේ නොවැම්බර් ජනවාරි වගේ කාලවල. ඒතර ඊසාන්තික මෝසම් වෙන්නත් පුළුවන්. නමුත් තෙත් කලාපේනේ අපි දන්නවා ඊසාන්තික මෝසම් වලින් ලංකාව පුරාම වැස්ස ලැබෙනවා. නමුත් වැඩිපුරම ඒක තෙත් කලාපෙට නෙවෙයි වීලි කලාපෙට තමයි දාලා. වීලි කලාපය ගැන තමයි අපි අවධානය යොමු වෙන්නේ. සුළඟේ වේගය ගොඩක් වැඩිවීමත් කියන කාරණා දෙක බැලුවම අපිට පේනවා මේක ඇත්තටම කාලගුණ පද්ධති නිසා ඇතිවෙච්ච දෙයක් වෙන්න ඕන කියන එක පැහැදිලියි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. එක්තරා ප්‍රදේශයක වාර්ෂික වර්ෂාපතනය හොඳට අහගන්න. එක්තරා ප්‍රදේශයක වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3250යි. එක්තරා ප්‍රදේශයක වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3250යි. වන අතර උච්චත්වය මීටර් 600යි. ඔබ දැන් දන්නවා මේක ඇදලා මොන කලාපෙ වෙන්න ඕනද කියලා තමයි අහන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය 2500ට වඩා වැඩි නම් අපි ඒක තෙත් කලාපයට අයිති කියලා කියනවා. ඒකට පළවෙනි උත්තරේ තියෙනවා තෙත් කලාපය, දෙවෙනි උත්තරේ තෙත් කලාපය තියෙනවා, තුන්වෙනි උත්තරේ තෙත් කලාපය තිබෙනවා. 4 සහ 5 තෙත් ඒ කියන්නේ පස්වෙනි උත්තරවල තෙත් කලාපය කියලා නැහැ. එහෙනම් පළවෙනි 1 2 3න් එකක් වෙන්න ඕනේ. දැන් මීටර් 300ට අඩු මීටර් 300 900 අතර ඊළඟට ඔහොමනේ අපි කතා කරන්නේ මීටර් 300 900 අතර තෙත් ඒ කියන්නේ උඩරට මැදට පහතරට කියලා අපි වෙන් කරන්න යනවා. එතකොට මීටර් 300ට අඩු නම් පහතරට 300යි 900 අතර නම් විශේෂයෙන්ම අපි හඳුන්වන්නේ මැදරට 900ට වැඩි නම් උඩරට. එතකොට මේකට උත්තරේ වෙන්න ඕනේ මොකක්ද කියන එක ඔබට පැහැදිලි. මේක මැදරට තියෙන 300 900 අතර. ඒ කියන්නේ මීටර් 600යි. ඊළඟට මේකේ වාර්ෂික වර්ෂාපතන මීටර් 3250ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තෙත් කලාපේ පිටලා තියෙන නිසා මේක මැදරට තෙත් කලාපයේ විය යුතුයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එන උත්තරේ 4 වෙනි එකෙන් 2. ඊළඟට පහත දක්වන ප්‍රස්තාර අතුරින් උච්චත්වය සහ වායුගෝලීය උෂ්ණත්වය අතර සබඳතාව වඩාත් හොඳින් පෙන්වන්නේ. දැන් පළවෙනි එකේ අපි බලමු උච්චත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. දෙවෙනි එකේ උෂ්ණත්වය වැඩි වෙනකොට උච්චත්වය අඩු වෙලා තියෙනවා. තුන්වෙනි එකේ උච්චත්වයක වැඩි වෙලා අඩු වෙලා ගින් තියෙනවා. පළවෙනි එකේ උෂ්ණත්වයක උච්චත්වය මේ උච්චත්වය අඩු වෙන උෂ්ණත්වය වැඩි වෙලා ආයි ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙලා උච්චත්වයත් එක්ක වැඩි වෙලා ගින් තියෙනවා. අන්තිම එකේ සිග්මාකාර
ප්‍රස්ථාරයක් එනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා වායුගෝල උච්චත්වය කියන්නේ මුහුදු මට්ටමේ තියෙන උස. උස වැඩි වෙන්න උෂ්ණත්වය මොකද වෙන්නේ? වායුගෝලයේ උෂ්ණත්වය මොකක්ද වෙන්නේ? ඔබ දන්නවා උස වැඩි වෙන්න යම් මට්ටමක් දක්වා. ඒ කියන්නේ මේ වායුගෝලීය උෂ්ණත්වය කියන වචන තියෙනවා. වායුගෝලීය උෂ්ණත්වය එක මතක තියාගන්න. වායුගෝලීය උෂ්ණත්වය උස වැඩි වෙන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. කියන්නේ මේ ඒකට දෙවෙනි උත්තරේ තමයි අතර මේක දෙන්නේ. උෂ්ණත්වය බලන්න උෂ්ණත්වය දැන් මේ මෙතන ගත්තොත් එහෙනම් මෙතන තියෙන්නේ වායුගෝල උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න වැඩි වීගෙන යනකොට මෙන්න අපි හිත මේ මුල උෂ්ණත්වය අඩු. එතකොට සමාන මේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. උෂ්ණත්වය අඩු වෙනකොට උච්චත්වය මොකද වෙන්නේ? උච්චත්වය වැඩි වීම. දැන් ඔබ බලුවොත් මෙතන උෂ්ණත්වය අඩුයි උච්චත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය අඩුයි. උච්චත් ඒ කියන්නේ වායු මුහුදු මට්ටමේ සිට උස මෙතන බැලුවොත් ලොකු උසක්. එතකොට උෂ්ණත්වය ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපි කන්දක් නගින්න උෂ්ණත්වය අඩු වෙනවා. ඒක අපිට තේරෙනවනේ. ඒකයි මගේ වායුගෝලීය උෂ්ණත්වය කියන වචනේ ගන්න කියලා. මේක අතර තියෙන ඍණ සම්බන්ධතාව. මේක වැඩි වෙනකොට මේක අඩු වෙලා මේ මෙතන අපි හිතමු උෂ්ණත්වය සෙල්සියස් අංශක 50යි සෙල්සියස් අංශක 60යි කියලා. ඒක උච්චත්වය විදිහට අඩුයි. මේ මට්ටමේ. ඒක උච්චත්වය මීටර් 100ක් කියලා හිතන්නකෝ මෙතන. ඒක උෂ්ණත්වය අපි හිතමු සෙල්සියස් අංශක 10ක් කියලා. ඒක උච්චත්වය ගොඩාක් වැඩි. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේක හොඳටම තේරෙනවා. අපි කන්දක් උඩට යන්න මොකද වෙන්නේ? අපිට ඇඟට සීතල දැනෙනවා. හැබැයි මේ වායුගෝලීය උෂ්ණත්වය කියන එක තියෙන්න ඕනේ. නැත්තම් අපි හිතන්න අපි පොළොවේ ඉඳලා උඩට යනවා කියලා කියන්නේ අපි ඊට තව ලඟ වෙනවා කියන එකනේ. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙනවා. නමුත් වායුගෝලයේ උඩට යද්දී අර ජල වාෂ්ප සහ ආර්ද්‍රතාවය වායු මේ වගේ දේවල් සලකා බලනකොට තමයි මේ උෂ්ණත්වය අඩුවීම සිද්ධ වෙන්නේ. එතකොට උෂ්ණත්වය සහ උච්චත්වය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවක්. උෂ්ණත්වය වැඩි වෙනකොට වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට උච්චත්වය අඩු වෙනවා. උච්චත්වය වැඩි වෙන්න උෂ්ණත්වය අඩු වෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේ දෙක අතර වෙන සම්බන්ධතාවය තියෙනවා. උෂ්ණත්වය මේ විදිහට බැලුවොත් ටිකක් අමාරු තේරුම් ගන්න. අපි මේ පැත්තෙන් බැලුවොත් උච්චත්වය වැඩි නම් උෂ්ණත්වය අඩුයි. උච්චත්වය අඩු නම් උෂ්ණත්වය වැඩි. එන්නෝකයි තේරුම් ගන්නට අවශ්‍ය වෙන කාරණේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ ගැනත් අපි කතා කළ යුතුයි. ඒක තමයි වැදගත් වෙනවා. කාලගුණ උපකරණ සහ ඒවායින් ලබා ගන්නා කාලගුණ පාරාමිත පිළිබඳ නිපැරදිව දැක්වෙන වගුව කුමක්ද? පැරාමීටර්ස්. දැන් උෂ්ණත්වමානයක් සහ අන්ලමානය. උෂ්ණත්වමානයෙන් විවිධ උෂ්ණත්වමාන දෙකක් ගැන කතා කරනවාද? මොකක්ද මේ සිද්ධ වෙන්න බලන්න. උෂ්ණත්වමානයේ සාපේක්ෂ ආර්ද්‍රතාවමයිනෝ අන්ලමානයේ සුළඟ දිශාවමයිනෝ පළවෙනි උත්තරේ. ඔබ දන්න උත්තරේ වැරදි කියලා. අන්ලමානයේමයිනේ සුළඟේ වේගය. දෙවෙනි එක උෂ්ණත්වමානයේ සුළඟේ දිශාවමයිනෝ ඊළඟ එක අන්ලමානයේ සාපේක්ෂ ආර්ද්‍රතාවමයිනෝ. ඒ උෂ්ණත්වමානයේ සුළඟේ දිශාවමයිනේ නෑ. ඒකත් වැරදි. ඊළඟට තුන්වෙනි උත්තරේ බැරෝමීටරයෙන් සුළඟේ වේගයමයිනෝ කියන එක වැරදි. වායුගෝලීය පීඩනයමයිනේ. උෂ්ණත්වමානයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවමයිනෝ කියන එක හරි. හැබැයි මේ උෂ්ණත්වමානය නෙමෙයි. සාමාන්‍ය උෂ්ණත්වමානය නෙමෙයි. තෙත්තා වේලි බලව උෂ්ණත්වමානය. ඒ උත්තරෙත් වැරදි. හතරවෙනි එකේ බැරෝමීටරයේ සුළඟේ වේගයමයිනෝ. වායුගෝලීය පීඩනය තමයි බැරෝමීටරයමයිනේ. අන්ලමානයේ වායුගෝලීය පීඩනයමයිනෝ. ඒකත් වැරදි. අන්ලමානයමයිනේ සුළඟේ වේගය. පස්වෙනි උත්තරේ බැරෝමීටරයේ වායු පීඩනයමයිනෝ. අන්ලමානයේ සුළඟේ වේගයමයිනෝ. ඒක තමයි හරි උත්තරේ. ඒක අපි දන්නවා. ඊළඟට පෘථිවි වායුගෝලයේ ඇතිවන සුළං වක්‍රව හමන්නේ. හොඳට අහගන්න. පෘථිවි වායුගෝලයේ ඇති සුළං වක්‍රව හමන්නේ. ඇයි පෘථිවි වායුගෝලයේ තියෙන සුළං ඇයි වක්‍රව හමන්නේ? සුළඟත් කැරක තියෙන්නේ ඇයි? මේක හිතලා බලන්න ඕන දෙයක්. පෘථිවිය තමාක්ෂය වටා භ්‍රමණය වන නිසාය. පෘථිවි වායුගෝලයේ රත් වීමේ අසමානතාව නිසාය. තනින් තන අසාමාන්‍ය විදිහට රත් වෙනවා නම් ඒක යන්න ඕන නිකන් උඩ පහළ. නිසා දෙවෙනි උත්තරේ ගන්න බෑ. තුන්වෙනි උත්තරේ කියන පෘථිවිය මත පිට රත් වීමේ අසමානතාව නිසාය. ඒක උනත් අර දෙීම තමයි වෙන්නේ. උඩ යනවා පහළ යනවා වෙන්න ඕනේ. ඊළඟට පතනක කියනවා චන්ද්‍රයා වෙතට පෘථිවිය නැති කරන ගුරුත්වාකර්ෂණ ඇදීම නිසා. එහෙම ඇදෙනව නම් එක පැත්තකට බර වෙලා යන්න ඕනේ. කියන්නේ වක්‍රව හමනවා වෙනුවට නිකන් එක පැත්තකට බර වෙලා ඇදිලා
යන්න ඕනේ. ඒකත් වෙන්න බෑ නේද? පස්වෙනි එකේ කියනවා පෘථිවි අක්ෂය අංශක 23මාරක් 23.4ක් වනාරත නිසාය. ඒක වැරදි කියලා ඔබ දන්නවා. එහෙනම් පළවෙනි උත්තරේ තමයි පෘථිවිය තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වෙන හින්දා තමයි ඇත්තටම සුළඟත් පෘථිවිය වටේට වක්‍රව හමන්නේ. පෘථිවිය වටේට වක්‍රව හමන්නේ. ඒක අපිට හිතා ගන්න පුළුවන් එක පොතේ තියෙන ඕන දෙයක් නෙමෙයි. පෘථිවි වායුවල ඇතුළු සුළං වක්‍රව හමන හේතුව තමයි පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වීම. අපි අටවෙනි ප්‍රශ්නය ගැන උදාහරණයක් කරමු. සූර්යාලෝකය නිසා අහගන්න සූර්යාලෝකය නිසා පොළොවට ඉහළින් නැති වාතය රත් වී ඉහළ යයි. සූර්යාලෝකය නිසා පොළොවට ඉහළින් නැති වාතය රත් වී ඉහළට යයි. අපි ඒක දන්නවා. ඉරේලිය වටනකොට පොළොව මත ප්‍රතින වායු ගොඩ ඉහළට යනවා. මෙම සංසිද්ධියේදී පොළොවට ඉහළින් වාතය හරහා මෙම සංසිද්ධියේදී පොළොවට ඉහළින් වාතය හරහා තාපය ගමන් කරන ආකාරය සහ වාතයේ ඝනත්වය වෙනස් වීමට අදාළ පිළිවෙරදි පිළිතුර වන්නේ. ඕගොල්ලෝ දන්නවා සන්නයනයේ සංවහනයේ විකිරණය කියලා අපි ක්‍රම තුනක් ගැන ඉගෙන ගත්ත ඝනද්‍රව්‍ය හරහා මේ තාපය ගමන් කරන විදිහ ඊළඟට ද්‍රව ඊළඟට වායු හරහා කොහොමද යන්නේ ද්‍රව වලින් වාතයට ඊළඟට වාතය හරහා යන ක්‍රමවේදය. ඕක අපි ඇත්තටම සාමාන්‍ය පෙළ විද්‍යාවේදී ඉගෙන ගත්ත එකක්. එතකොට සූර්යාලෝකය නිසා පොළොවට ඉහළින් තියෙන වාතය රත් වී ඉහළට යනවා මේ සිද්ධියේදී. ඒකට ඔබ දන්නවා පෘථිවියට ඉහළින් තියෙන වාතය රත් වෙලා ඉහළට යනවා. මේ සිද්ධියේදී පොළොවට ඉහළින් තාපය ගමන් කරන්නේ කොහොමද කියන එක තමයි අත්‍තරම අහන්නේ. එතකොට ඔබ දන්නවා සන්නයනයේ සංවහනයේ විකිරණය කියලා ක්‍රම කිහිපයක් ගැන අපි කතා කරා. එතකොට මෙතනදී අත්‍තරම වෙන්නේ ඝනයේ ද්‍රව්‍යයක ඉඳලා සංවහනය කියන ක්‍රියාවලිය තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේ ප්‍රශ්නයට යන්න කලින් අන්තර්ජාලය උපයෝගී කරගෙන මම ඔබට සරලව තාම සරලව කියන්නම් සංවහනය කියන්නේ මොකක්ද කියන කාරණාව. චලනය විය හැකි වස්තුවක් චලනය විය හැකි අණුසහිත මාධ්‍යයක් තුළ රත් වූ වස්තුවක් තබා ඇති විට චලනය විය හැකි අණු සහිත මාධ්‍යයක් තුළ රත් වූ වස්තුවක් තබා ඇති විට එම මාධ්‍යයේ අණු රත් වූ වස්තුව කරා පැමිණ රත් වූ වස්තුවෙන් ඉවතට තාපය ගෙන යාමේ ක්‍රියාවලිය තාප සංවහනය වේ. චලනය විය හැකි අණු සහිත මාධ්‍යයක් තුළ රත් වූ වස්තුවක් තබා ඇති විට එම මාධ්‍ය අණු රත් වූ වස්තුව කරා පැමිණ රත් වූ වස්තුවෙන් ඉවතට තාපය ගෙන යාමේ ක්‍රියාවලිය තාප සංවහනය විදිහට හඳුන්වනු ලබනවා. ඒ විදිහට සරලව අපි කිව්වොත් එහෙම අර මේ සංවහන ක්‍රියාවලියේදී ඇත්තටම දැන් මෙතන අදාළවදී උත්තරයට අදාළව ගත්තොත් එහෙම වෙන්නේ ඇත්තටම සංවහන ක්‍රියාවලියක්. ඒ කියන්නේ සූර්යාලෝකයේ පොළොවට වැටෙනකොට පොළොවේ මත ගැටෙමින් තිබෙන වායු අණු හරිද? ඒවා නිදහසේ චලනය වෙමින් තියෙන මේ අණු තාපය අවශෝෂණය කරගෙන එතනින් වෙන් වෙලා ඉහළට ගමන් කිරීම ක්‍රියාවලියක් සිදු වෙනවා. එතකොට ඔකට අපි කියන්නේ සංවහන ක්‍රියාවලිය කියලා. සන්නයනයේවත් විකිරණයේවත් නෙවෙයි. ශක්තියක් විදිහට නෙමෙයි කියන්නේ. ඒක වායුවක් විදිහටම ගමන් කරනවා. එතකොට සංවහන ක්‍රියාවලියක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදී වාතයේ ඝනත්වය වෙනස් වීමට අදාළ නිවැරදි පිළිතුර. මේ සංවහන ක්‍රියාවලිය වෙනකොට වාතයේ ඝනත්වය මොකක් වෙනවද? ඒකක ක්ෂේත්‍රඵලයක තියෙන දැන් ස්කන්ධයේ බෙදීම් පරිමාණ සරලව අපි කියන්නේ ඝනත්වය කියලා. එතකොට ස්කන්ධයේ වෙනස් වීමක් නෙවෙන්නේ පරිමාව වෙනස් වීමක් සිදු වෙනවා. පරිමාව වැඩි වෙනවා. දැන් පෘථිවිය ආසන්නයෙන් චලනය වෙමින් තියෙන මේ අංශු තිබෙනවනේ මේ වාතාංශු තිබෙනවනේ. මේ වාතාංශු පෘථිවිය ආසන්නයේ චලනය වෙමින් තිබෙන්නේ. ඊළඟට ඒක ඉහළ වායු ගෝලයට ගමන් කරනවා. ඒකේ තියෙන පරිමාව එතකොට වැඩි වෙනවා. එතකොට වැඩි පරිමාව ඒකක ක්ෂේත්‍රඵලයක ඒකක පරිමාවක තියෙන වායු අංශ ප්‍රමාණය අඩු වෙනවා. ඒකට වායු වල ඝනත්වය මොකද වෙන්නේ? ඒ කියන්නේ එතකොට ඒ වාතය උඩට ගමන් කරලා පස්සේ එතන ඝනත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට සංවහන ක්‍රියාවලිය සිදු වෙනවා වායුවේ ඝනත්වය. අද මේ අලුත් ප්‍රශ්න. තියෙන ගැටි ප්‍රශ්නම නෙමෙයි. ඊළඟට සුළං අඩු සහ පැහැදිලි අහසක් ඇති දිනයක හොඳට අහගන්න. අඩු සුළං ඇති සහ පැහැදිලි අහසක් ඇති දිනයක යාබදව පිහිටි ජල දේහ සහ ගොඩබිම් ප්‍රදේශ සුළං අඩුයි අහස හොඳට පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ වැහි දවසක් නෙමෙයි. යාබදව පිහිටි ජල දේහ සහ ගොඩබිම් ප්‍රදේශ උදෑසන සූර්ය තාපයෙන් රත් වේ.
පැය කිහිපයකට පසු මතු පිට සුළං වර්ධනය වෙයි. මෙහිදී සුළඟේ දිශාව නිවැරදිව පෙන්වන රූප සටහන කුමක්ද? සුළඟ අඩු පැහැදිලි අහසක් තියෙන දිනයක යාබදව පිහිටි ජලදිහ සහ ගොඩබිම් ප්‍රදේශ උදෑසන සූර්යතාපයෙන් රත් වෙයි. රත් වෙයි. එතකොට පැය කිහිපයකට පසු මතුපිට සුළං වර්ධනය වේ. එහිදී සුළඟේ දිශාව නිවැරදිව පෙන්වන්නේ රූප සටහන මොකද්ද? දැන් අපි දන්නවා සුළඟ අඩුයි පැහැදිලි අහසක් තියෙනවා රත් වෙනවා. රත් වෙනකොට මොකක්ද සිද්ධ වෙන්නේ? ඔබ දන්නවා රත් වෙනකොට මේ දැන් මෙන්න මෙතන ගොඩබිමනේ. දැන් මේ අපි ඉන්නේ ගොඩබිමේ. එතකොට ජල දේහයක් තියෙනවා. එතකොට මේ ගොඩබිමේ තියෙන වාතය මොකද වෙන්නේ? මෙතන වියලිනේ. මේ ජල පෘෂ්ඨය නම් ජලය වාෂ්ප වෙනවා. මෙතන වියලි. එතකොට මේ වියලි ගොඩබිමේ තියෙන රත් වෙනකොට මෙතන තියෙන වාතය රත් වෙලා ඉහිල යනවා. මෙතන දැන් මේ තියෙන වාතය රත් වෙනකොට ඉහිල යනවා. ඒක රත් වෙලා ඉහිල යනකොට මොකද වෙන්නේ? මෙතන පීඩනය අඩු වෙනවා මේකට සාපේක්ෂව. ඒක ජල පෘෂ්ඨයේ ඉඳලා මේ පැත්තට ජලය එනවා. මේ වාතය එනවා. ජල වාෂ්ප සහිත වාතය මේ පැත්තට එනවා. ගොඩබිමට එනවා. ඒක ඔක තමයි උත්තරේ වෙන්නේ. ඒතකොට දෙවෙනි උත්තරේ ගත්තොත් ගොඩබිම රත් වෙනකොට දෙවෙනි උත්තරේ ගමු හරියන්නේ නැtei කියලා මම කියන්නේ. ගොඩබිම රත් වෙනකොට වායුගොලේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. අඩු පීඩනයක් තියෙන තැනකට වාතය වැඩි පීඩනයක් තැනකට දක්වා යන්නේ. ඒ නිසා මේ උත්තරේ වැරදි. හරස් අතර යamak ගැන අපි කතා කරන්න බෑ. මේකේ පීඩනය අඩු වෙනවා නම් මෙහි ඉඳලා මෙහෙට එනවා මිසක මේ පැත්තට දෙපැත්තෙන් යamak සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මේකත් වෙන්න බෑ. මේ හරස් අතර යන එකක් කොහෙත්ම වෙන්න බෑ. වෙන්නේ මෙන්න මේකේ යන උත්තරය 1. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය පෘථිවියට වායුගෝලයේ උණුසුම වීමට ප්‍රධාන හේතුව වන්නේ පෘථිවියට තියෙන වායුගෝලයේ උණුසුම වෙන්නේ ඇයි? ඒ හේතුවලුත් ලොකුම හේතුව මොකක්ද? පෘථිවිය හරිතාකාරයක් වෙන්න නිසා උණුසුම් වාතයේ පිටවීමට නොහැකි බැවිනි කියන එක වැරදි. පෘථිවිය හරිතාකාරයක් වගේ බව ඇත්ත. කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාකාර වායු තියෙනවා. ඒ නිසා අර සූර්ය තාපයේ තියෙන බහුතරයක් ඒ කියන්නේ යම් ප්‍රමාණයක් දැන් සම්පූර්ණ පෘථිවිය කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාකාර විතරක් නෙමෙයිනේ තිබෙන්නේ. දැන් තියෙන හරිතාකාර ආචරණය නිසා මේක වෙන්න පුළුවන්. නමුත් සූර්යාලෝකයෙන් ලැබෙන තාපෙන් යම් කොටසක් හරිතාකාර වායුවකින් පරාවර්තනය කරනවා. ඉතිරි අභ්‍යවකාශය කරා යනවා. පිටවීමට නොහැකි කියන එක වැරදි. ඊළඟට වායුගෝලයේ පවතින අණු පෘථිවියෙන් ලබා ගන්නා විකිරණ මගින් උණුසුම් වී තාපය ලෙස රඳවා ගන්නා බැවිනි. වායුගෝලයේ පවතින අණු මොනවාද? කාබන් ඩයොක්සයිඩ් වගේ වායු පෘථිවියෙන් ලබා ගන්නා විකිරණ මගින් උණුසුම් වී තාපය ලෙස රඳවා ගන්නා මගිනි. ඔක තමයි ඇත්තටම හරි උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වගේ අණු පෘථිවිය මත සූර්යතාප පැදිලා සූර්ය විකිරණ වැදිලා හදන ඒ විවිධ කිරණ විකිරණ පාරජම්බුළු විකිරණ ඒව අවශෝෂණය කරගන්නවා. ඒ අවශෝෂණය කරගන්නකොට යම් තාප ප්‍රමාණයක් පෘථිවිය රැඳෙනවා. ඒ රැඳෙන වගේම තමයි මේ පෘථිවිය මෙතන උණුසුම තියාගන්නේ. ඊළඟට කියනවා පෘථිවියට වායුගෝලයේ උණුසුමට ප්‍රධාන හේතුව ෆොසිල් ඉන්ධන මගින් තාපය පිරිකරන බැවිනි කියන එක වැරදි. ඒක කොහෙත්ම හේතු වෙන්නේ නැහැ. ෆොසිල් ඉන්ධන මගින් තාපය පිට නොකරන කාලේ. ඒ කියන්නේ මිනිස්සු ඉන්ධන පාවිච්චි කරන්නේ නැති කාලේ එහෙනම් මිනිස්සු ඊතලෙන් මැරෙන්න ඕන එක වැරදි. හතරවෙනි එක ශාක මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව උදාහරණ බැවිනි. ඒකත් වැරදි. කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක මගින් උදාහරණවද? ඔව් ප්‍රවාහ සංශ්ලේෂණය. ඔව්ද නැද්ද? උදාහරණව. ඒ කියන්නේ ශාක ශ්වසනය කරනවා. ශාක ශ්වසනය කරලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ශාක ඔක්සිජන් ලබා දීමක් සිදු වෙනවා. ඒක ගන්න බෑ. පස්වෙනි උත්තරේ පෘථිවියේ වෙසෙන ජීවීන්ගේ ශ්වසනය මගින් කාබන් ඩයොක්සයිඩ් පිට කරන බැවිනි. ඒකත් අදාළ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. නමුත් ඒක ප්‍රධාන හේතුව නෙමෙයි. ප්‍රධාන හේතුව වෙන්නේ වායුගෝලයේ පවතින අණු පෘථිවියෙන් ලබා ගන්න විකිරණ මගින් උණුසුම් වේ තාපය ලෙස රඳවා ගන්නා බැවින්. අර එන උණුසුම් උෂ්ණත්වයේ ඉරෙන් වැටෙන සූර්ය විකිරණ වල තියෙන ශක්තිය හරිතාකාර වායුවෙන් රඳවා ගන්නා නිසායි පෘථිවියට වායුගෝලයේ උණුසුම වෙන්නේ. ඇග්‍රි රිවිෂන් දෛනික සාකච්ඡාවේ අපි ප්‍රශ්න 10ක් පිළිබඳව අවධානය කරන්න බලාපොරොත්තු වෙනවා. රචනා ප්‍රශ්න ගැන අපි ඕනතරම් කතා කරලා තිබුණා. අපි රචනා ප්‍රශ්න ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ කෙටි ප්‍රශ්න ඉතාම තීරණාත්මකයි ඔබට. කෙටි ප්‍රශ්න වලින් 40න් 50න් 40ක් 35ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් නම්
ඔබට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති කොහොමද මේ ඔබේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කියලා. අපි ගත්තොත් එහෙම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට 400ක් ලැබෙනවා. රචනා ප්‍රශ්න වලින් 600ක් ලැබෙනවා. එතනින් 1000යි. එතකොට ඔය 1000 10න් බෙදනවා. එතකොට 100යි. ඊළඟට ඔබ කෙටි ප්‍රශ්න වලින් ලබා ගන්න ලකුණු ප්‍රමාණය ගත්තොත් එහෙම අපි මෙතන 50ක් තියෙනවා. ඔය 50 දෙකෙන් වැඩි කරනවා. එතකොට ඔබ දන්නවා එතනත් 100යි. ඒකට මේ 100ට අර 100 එකතු කරනවා. එතකොට සම්පූර්ණයෙන්ම මේ සිට අර 100 එකතු කරලා 200 202ට බෙදලා ගන්න. ඒකට ඔබට සම්පූර්ණ ලකුණක් ඇතර මේ 50න් ලැබෙනවා. ඒ නිසා ඒක අමතක කරන්න එපා. ඔබ හොඳ සාමාර්ථයක් බලාපොරොත්තු වෙනවා නම් මේ විෂයට විතරක් නෙවෙයි ඕනෑම උසස් පෙළ විෂයකට ඔබට මේ කෙටි ප්‍රශ්න අතිශය වැදගත් වෙනවා. ඇග්‍රි බහුවර්ණ ස්පීඩි රිවිෂන් අපි අද සිට හැම දවසකම සන්ධ්‍යා භාගයේ ඔබට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර අපි කියලා තියෙනවා. මේ වගේම අපි පාඩමක් ගානේ මේ ප්‍රශ්න උත්තර කතා කිරීම තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. සමහරවිට දවසට වීඩියෝ එකට වැඩියෙන් ප්‍රමාණයකට උත්තර ලබා දෙන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේවා බලන්න මේ වගේ නොතේරෙන තැන් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එතනින් එහෙම වුණොත් අපිට පුළුවන් නැවත ඔබට උදව් කරන්න.